තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. අද අපි සාකච්ඡා කරන්නේ අපේ සදැහැති පින්වුතුන්ට ඉතාමත්ම වැදගත් වන තේමාවක්. දිට්ඨි විසුද්ධිය සහ ඒ දිට්ඨි විසුද්ධිය සමග යෙදෙන පදන් වීරිය පිළිබඳව. ඉතින් අපේ සදැහැති උදවියට මේ සංසාර ගමන නිමා කර ගැනීම සඳහා බලාපොරොත්තු වෙන සත්පුරුෂයන්ට තමන්ගේ දෘෂ්ටිය කොයි ආකාරයෙන්ද සකස් කර ගන්නට අවශ්‍යයි. ඒ වගේම නිවැරදි දිට්ඨියෙන් යුක්තව සම්‍යක් දර්ශනයෙන් යුක්තව එබඳු වීරියක් කළ යුතුයිද කියන කාරණාව ඉතාමත් වැදගත්. මේ පිළිබඳව තියෙන දැනුම අවබෝධය බොහොම ප්‍රයෝජනවත් වෙනවා අපේ නිවන් මාර්ගය කිරීම සඳහා. ඉතින් අදත් සුපුරුදු පරිදි පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. තෙරුවන් සරණයි. දිට්ඨි විසුද්ධිය කියන එක මේ සම්බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂී තේමාවක්. අපිට පැහැදිලි දර්ශනයක් තිබිය යුතුමයි. අපේ දෘෂ්ටිය පිරිසිදු විය යුතුමයි. අපැහැදිලි දර්ශනයකින් එහෙම නැත්නම් අපිට නොපෙනෙන මානයක් ඔස්සේ ගමන් කිරීමක් බුදුදහමේ පෙන්වන්නේ නැහැ. නිරන්තරයෙන් තථාගතයන් වහන්සේ වදාරන්නේ විමසමින් ඇත්ත දකිමින් යතහභූත තත්ත්වය අවබෝධ කරගෙන මේ ගමන යන්නට කියලා. ඉතින් මේ බෞද්ධ ප්‍රතිපදාවෙහි අපිට දිට්ඨි විසුද්ධිය කියන එක සුවිශේෂී තේමාවක් වන්නේ එක තැනකදී විතරක් නෙමෙයි, මේක මුල ඉඳන්ම තියෙනට ඕන කාරණාවක්. සීලය කියන කාරණාව පිළිබඳව කතා කරත් දිට්ඨි විසුද්ධිය කියන එක හරි වැදගත්. සමාධිය ප්‍රඥාව පිළිබඳව කතා කළත් එහෙමයි. මොකද මේ ත්‍රිවිධ ශික්ෂාවන් පූර්ණය කරගෙන යනකොට තමන්ගේ දෘෂ්ටියෙහි පිරිසුදුකම කියන එක බොහොම වැදගත් වෙන නිසා. එතකොට දිට්ඨි විසුද්ධිය අපිට ඉතා පුළුල්ව සාකච්ඡා කරන්න තියෙනවා. මේ යම් යම් ස්තරයන්හිදී වඩාත් ගැඹුරින් සාකච්ඡා වෙනවා. මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කසපාවන්දරේ මොකද්ද මේ දිට්ඨි විසුද්ධිය කියලා කියන අපි ඒ ගැන මුල් පැහැදිලි කිරීමක් කරගෙනම ඊටු ටික කතා කරන එක හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. දිට්ඨි විසුද්ධිය කියලා කියනකොට දිට්ඨිය මගින් පිරිසුදු බව ඇති කර ගැනීම, එහෙමත් නැත්නම් දෘෂ්ටියෙහි පිරිසුදු බව. මොකද සත්‍ය හැම වෙලාවකදීම පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ දෘෂ්ටියට අනුගතව. තමන්ගේ තියෙන දැක්මට අනුරූපීව තමයි ඔහුගේ සියලුම ක්‍රියාකාරකම් තියෙන්නේ. ඔහුගේ ගමන තියෙන්නේ ඔහුගේ දැක්මට අනුරූපීව. ඉතින් අපිරිසුදු දැක්මක් තියෙන කෙනෙක් ඔහු යන්නේ අපිරිසුදු තැනකට. දැක්ම පිරිසුදු ලෙස ගොඩනගෙනවා නම් පිරිසුදු දැක්මක් ඇති කල ඔහු යන්නේ පිරිසුදු තැනකට. ඉතින් මේ පිරිසුදු දැක්මක් ඇති කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම අපි දකින දේ තමයි ලෝකයෙහි පවත්නා ලෞකික ධර්මයන් පිළිබඳව ඇති කරගනු ලබන නිවැරදි දැකීම. අපි ඒක හඳුන්වනු ලබනවා කම්මස්සගත ඥානය කියලා. ඒ කියන්නේ කර්මය කර්මඵලය පිළිබඳව දන්නා නුවණ, කර්මය කර්මඵලය පිළිබඳව තිබෙන අවබෝධය තමයි මෙතනදී අදහස් කරන්නේ. බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙකුට මේ කම්මස්සගත ඥානය පිළිබඳව නිවැරදිව ගත් අවබෝධයක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නිසා කුසල් කළත් අර එතන ප්‍රඥාව කියන දේ නියෝජනය වෙන්නේ ඇතැම් වෙලාවට බොහොම අඩුවෙන්. මොකද ඒකෙන් ලැබෙන කුසලය, කුසල විපාකය, කර්ම විපාක ලැබෙන්නේ කොහොමද කියන අවබෝධඥානය එතන අඩුකම නිසා. අර කරන්නන් වාලේ අපි සාම්ප්‍රදායිකව අපි පුරුද්දක් කරගත්ත නිසා පින්කම් කරනවා. ලෝකයේ තුල උනත් ඇත්තේ නැහැ ඒ පිළිබඳව අවබෝධයක්. ඒ වගේම සමහර වෙලාවට ලෞකික කටයුතු සිදු කිරීමේදීත් ඒ කටයුතු කරන්න යනකොටත් මේ දේවල් කුසල්, මේ දේවල් අකුසල් කියලා අර බෙදාගත් නුවණක් එතන ඇත්තේ නැහැ. ඒ කම්මස්සගත ඥානෙ නැතිකම නිසා ඇතිවෙන දේවල්. එතකොට මෙතන තියෙන ප්‍රධානම දේ තමයි දිට්ඨි විසුද්ධිය කියන දේ ඇතිවීමේදී පළවෙනි ඥානය හැටියට නැතිනම් පළවෙනිම නුවණ හැටියට ඔහුට තිබෙනවා කර්මය පිළිබඳව තිබෙන නුවණ. එතකොට කර්මය පිළිබඳව තියෙන නුවණේදී කුසල ධර්මයන් සකන් නැතිනම් තමාගේ යයි ගත්ත නුවණක් තියෙනවා. අකුසල ධර්මය කියන එක අයහපත් විපාකම ලබා දෙන බැවින් ඒ සකයයි නොගන්නවයි කියලා කියනවා. ඒකට මෙන්න මේ ඒ කියන්නේ තමාගේ වශයෙන් ගන්න නැහැ. තමාගේ වශයෙන් ඒක ගන්නෙ නැහැ. කුසල ධර්මයන් තමාගේ වශයෙන් ගන්නවා, අකුසල ධර්මයන් ගන්නෙ නැහැ. ඒක අර මේ උපාදාන වශයෙන් අල්ල ගන්නවා කියන එක නෙමෙයි. එතනදී
කුසලයන්ගේ විපාක තමයි සත්‍යයන්ට සැප පිණිස පවතින්නේ. සැප විපාක ගෙනවිත් දෙන්නේ. අකුසල ධර්මයන්ගේ විපාක දුක් විපාක ගෙනවිත් දෙන්නේ. ඉතින් කවුරුත් දුකට අකමැති, දුක් විඳින්න කැමති නැහැ. ඒකට අන්න ඒක තමයි මෙතනදී අදහස් කරන්නේ. ඒකට අනේ කර්මය කර්මඵලයේ පිළිබඳව යම් කිසි කෙනෙක් හඳුනා ගන්නවා නම් ඒ මූලිකම පදනම ඔහුගේ දර්ශනය යම් මට්ටමකට පිරිසිදුයි. සම්පූර්ණම අපිරිසිදුව ගියපු මනසක්, දැකීම අපිරිසිදුම වුණ මනසක් දන්නේ නැහැ මොනවද සාවජ්ජනවජ්‍ය ධර්ම නැතිනම් කුසල අකුසල ධර්ම මොනවද කියලා දන්නේ නැහැ. ඒ හින්දා අකුසල් කරනවා කුසල් කියලා හිතාගෙන. සමහරලාට කුසල් පිළිබඳව තැකීමක් නැතිකම නිසාම එයා ජීවිතේ වැදගත්ම අවස්ථා මගහැරව ගන්නවා. එතකොට මේ බොහෝ දේවල් දකින්නට පුළුවන් අර ලෞකික සම්මා දිට්ඨිය වෙන තියෙන ලෝකයේ තුල පවත්නා යහපත් දැකීම තේරුම් ගන්න නැතිකම නිසා. ඒ වගේම අර ඕන් නුවණ මෙහෙවා දැනගනු ලබන ප්‍රජානනයට තැනක් ලබා දෙන්නේ නැහැ. බොහෝ විට දැන් අපි විජානනයක් තියෙනවා. ඉන්ද්‍රිය ගෝචර වෙන දේ අපි දැනගනු ලබනවා, විජානනය කරනවා. හැබැයි ප්‍රජානනය කියන එකේදී අපි කරන්නේ ඊට වඩා අපිට ඉන්ද්‍රිය ගෝචර නොවුනත් එහි තිබෙන යථාර්ථය පිළිබඳව අපි නුවණින් අවබෝධ කරගන්නවා. එතකොට ඒක නුවණින් අපි තේරුම් ගන්න දෙයක්. හේතුඵල ධර්මය කියලා කියන්නේ අපි නුවණින් තේරුම් ගනු ලබන, ප්‍රඥාවෙන් අවබෝධ කරගනු ලබන ප්‍රජානන විෂයක්. අපිට මේ ජීවිතේ අපි දකින අහන විඳින දේවල් මේවා අපි විජානනය කරනු ලබන දේවල්. අපි දැනගන්නවා මේ දේවල්. ඒ කියන්නේ ඒවයි තියෙන සාමාන්‍ය දැනුම. ඒකේ තියෙන සාමාන්‍ය දැනුමක් ඉන්ද්‍රියන්ට පේනකොට ඇහැට පේන දේ දැනගන්න පුළුවන්. ඒක අපිටත් පුළුවන්, තිරසංගත සතෙකුටත් පුළුවන්. ඊට වඩා පහත් මට්ටමක ඉන්න කෙනෙකුට පවා ඇස් ඉස්සරහට આવොත් ඒක ඔහුගේ ස්වභාවය අනුව දැනගන්නවා. එතකොට ඒක සාමාන්‍ය දෙයක් ලෝකයේ තුල. ඒක විජානනයට අයිති විෂය. ප්‍රජානනය කියලා කියන්නේ ඊට වඩා එහාට ගියපු දෙයක්. එයා සාමාන්‍යයෙන් පේන තැනක ලෝකේ ඒ විදිහයි කියලා හිතාගෙන ඉන්නවට වඩා එයා දකින්න ඊට වඩා එතන පරතරක්, ඊට වඩා එහා දෙයක් එයා දකින්න. එතකොට ඒ නුවණින් තමයි ඒක ඔහු අවබෝධ කරගන්නේ. ඒ නිසා ප්‍රජානනය විශේෂයි විජානනයට වඩා. ඒක විජානනයේ ඉක්මවා තියෙන ප්‍රජානනය කියන දේ. එතකොට මේ ප්‍රජානනය කියන දේ කම්මස්සගත සම්මා දිට්ඨිය කියනකොට එතන තියෙන නුවණින් තේරුම් ගන්නකම. මේ විදිහේ හේතු ටිකක් සකස් කළොත් ඒ හේතු ටික නිසා මෙබඳු ඵලයක් උපදිනවා. වී ටිකක් දැක්කහම විජානනය කරන්න පුළුවන් වී කියලා. හැබැයි එයා අර bitter වී අරගෙන මේ විදිහට භූමිය සකස් කරගෙන මේ විදිහේ භූමියක ඒ ටික වපුරලා වපුරුවට පස්සේ මේ විදිහේ පරිසර පද්ධතියක් නිර්මාණය කළාම මේ ගොයන් ගහ හැදිලා මේකෙන් මෙහෙම වී බිහි වෙනවා කියන ඒක දැනුම අර වී යට ටිකේ ඇත්තේ නැහැ. ඒක අපිට ඒක නුවණින් වී යට ටික දිහා බලන කෙනෙකුට එයාට තේරුම් ගන්න පුළුවන් මේ වී යට ටික මෙතෙන්ට ආවේ මොන විදිහටද. තව මේ බඳු වී ලබන්න ඕනේ නම් මම කල යුත්තේ කුමක්ද කියන එක ඔහු සතු දැනුමක්. ඒක ප්‍රජානනයක්. ඒක අර පේන වී යට ටික දිහා බලලා දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි ප්‍රජානනය සහ විජානනය. විජානනයේ තියෙන මිනිස්සයා නැතිනම් විජානනයේ විතරක් සීමා කරගන්න කෙනා හරියට අර වී යටම පහළ වෙනවා කියලා හිතාගෙන ඉන්න නිකන් ප්‍රාථමික දැනුම් පද්ධතියක් තියෙන මිනිස්සෙක්. දැන් අර සමහර ඇත්තෝ කියනවානේ අර ජාරුවට වගේ මම ඒ කියන්නේ උපදිනවා කියන එක මම පිළිගන්නේ. පුනරුත්පත්තියක් ලැබෙනවා කියන එක පිළිගන්නේ. මේ හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධයක් නැහැ. මෙහෙම හේතු ටිකක් හැදුවොත් මෙබඳු විපාකයක් ලැබෙනවා කියන එක ගැන තේරුමක් නැහැ, අවබෝධයක් නැහැ. ඒක තේරුම් ගන්නට තරම් ප්‍රජානනයේ මූලික කරගත්ත දැනුමක් නැහැ. එයාට තියෙන්නේ හැම වෙලාවකදීම අර විජානනය තමයි ඔහුගේ විශේෂ බවට පත් වෙලා තියෙන්නේ. අර පේන දේ විතරක් එයා දකින්න ඒ මට්ටමේ විතරයි තියෙන්නේ. ඒක ඊටාම ප්‍රාථමික මට්ටමක්. හරියට මේ වීයට ටික දිහා බලාගෙන වීම පහළ වෙනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ. යම් විදිහකින් හේතු ටික නිසා තමයි යම් ඵලයක් ලැබෙන්නේ. හේතු ටික හොඳ හේතු වුණොත් ඒකෙන් හොඳ ඵල ලැබෙනවා. හේතු ටික අයහපත් හේතු වුණොත් ඒකෙන් නරක ඵල ලැබෙනවා. ඒ නිසා එයා හැම වෙලාවකදීම ක්‍රියාව දිහා බලනවට වඩා එයා බලාගෙන ඉන්න තමන් සකස් කරන හේතු දිහා. හිත පැත්තෙන් ඇති වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ සහගත හේතුද අලෝභ අද්වේෂ මෝහ සහගත හේතුද කියලා. අකුසල හේතු එයා දුරු කරන්න උත්සාහවත් වෙනවා. ඒකෙන් දුක් විපාක ලැබෙන නිසා ලෝභ ද්වේෂ මෝහ කියන හේතු ටික යා සම්පූර්ණයෙන්ම දුරු කරන්නට වෑයම් කරනවා. කුසල හේතු අලෝභ දෝෂ මෝහ කියන කුසල හේතු ටික දියුණු කරනවා. ඒකෙන් යහපත් විපාක ලැබෙන නිසා. මේ තමයි කම්මස්සගත සම්මාදිට්ඨියේ තියෙන
පදනම. එයා බලාගෙන ඉන්නේ හේතු ටික දිහා. මොකද හේතු වලට තමයි පුළුවන්කම තියෙන ඵලයක් නිෂ්පාදනය කරන්නට. එතකොට හේතු යහපත් වුණොත් එයින් ලැබෙන ඵලය යහපත් වෙනවා. යං අලෝභපකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං තං කම්මං සුඛ විපාකං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යම් කිසි ක්‍රියාවක් කරන්නේ අලෝභ සහගත සිතින් නම් ඒක ඒ ක්‍රියාව ඉපදිලා තියෙන අලෝභය මුල් කරගෙන නම් ඒක කුසලයක්. ඒ වගේම මේක සැප විපාක ගෙනවිත් දෙන දෙයක්. ඒ වගේම අදෝ සම්මුඛ කියන කුසල හේතු ටිකෙන් නම් යම් කිසි දෙයක් කරන්නේ ප්‍රභවය කරගෙන තියෙන කුසලේ නම් ඒක සැප විපාක. අකුසල හේතු නම් ඒකේ අකුසල විපාක. ඒක තමයි ස්වභාවය. මෙන්න මේ පිළිබඳව තේරුම් අරගෙන මේ පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කරන කෙනෙකුට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. මේ කම්මස්සගත සම්මාදිට්ඨිය පිළිබඳව නුවණ තියෙන කෙනා එයා හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධ කරගන්න කෙනෙක්. ඒක පිළිගන්න කෙනෙක්. එයා දකිනවා මෙතන හේතු ටික සකස් කරගත්තොත් එයින් විපාක ලැබෙනවා කියලා. ඒ හේතු ටිකට අනුරූප වුණ විපාකයක් තියෙනවා කියන එක පිළිගන්නවා. ඒක ප්‍රජානනයක්. ඒක නුවණින් අවබෝධ කරගන්න දෙයක්. ඒක අර වී කියන මට්ටම විදලා වී පහළ වෙනවා කියන දේ තියාගත්ත කෙනෙක් නෙමෙයි. එයා දන්නවා වී පැලවෙලා මොන විදිහටද මේ වී යට ටික ආවේ. අනාගතයට හැදෙනවා නම් කොහොමද හැදෙන්නේ? ඒ සියල්ලම එයා දන්නවා. ඒ නිසා ඒ ප්‍රජානනය තමයි වැදගත් වෙන්නේ. ඒක අපි මූලික වශයෙන්ම හඳුනාගන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා. දැන් මෙතන කස්සප කම්මස්සගත සම්මාදිට්ඨිය ගැන කියනකොට දැන් කර්මය කර්ම විපාකයේ පිළිබඳව තියෙන පුළුල් දැනුම අපිට විශේෂයෙන් බුද්ධ ශාසනය තුල හම්බ වෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තුල දානයක් ආදී කටයුත්තකදී පවා තුන්සිත පහදවාගෙන මේ පින්කම කරන්න කියන එක. ඒ කියන්නේ පෙර මැද සහ අග කියන තුන් තැනෙදිම සිත පහදව ගන්න කියන එක. දැන් වර්තමානයේ සමහර උදවිය හිතනවා බුදුදහමේ හැම දෙයක්ම අතහරින්න කියලා කියන නිසා මේ කුසලයේ ගැන උනත් එච්චර ලොකුවට තකන්න අවශ්‍ය නැහැ, සලකන්න අවශ්‍ය නැහැ. යම්කිසි කෙනෙකුට යමක් දුන්නා නම් දීලා ඉවරලා අතහැරලා දානවා. ඒක නා හිතන්නේ නැහැ. දැන් මේක සහ බුද්ධ දේශනාව අතර තියෙන මොකද්ද මේ විෂමත්වය? මේකට ප්‍රධානම හේතුවක් හැටියට මම දකිනවා එක ගාථාවක් තියෙනවා මේ පුඤ්ඤ පාප පහිනස නැති ජාගරතෝ භයං කියලා. පින්පව් දෙකම දුරු කරපු කෙනාට නිදිවැරීමක් හෝ බයට පත්වන්නට දෙයක් නැහැ කියලා එන ගාථාවක්. මේ ගාථාව තමයි ගොඩක් උද්දෘත වශයෙන් ගන්න මේ පින් කියන දේ තේරුමක් නැහැ, පවුත් කියන දේ තේරුමක් නැහැ නිසා ඒක යම් කිසි හොඳ දෙයක් කළා නම් ඒක එතනින් ඉවර කරන්න ඊට පස්සේ තමන්ගේ ලෝකෝත්තර ප්‍රතිපදාවටම යොමු වෙන්නට කියලා හිතන්නට සමහරු පින් කරන්නට එපා කියලාම දේශනා කරන්නට කියන්නටත් ප්‍රධාන උද්ෘතේ බවට පත් කරගන්නේ ගාථාව. ඒකට ඇත්තටම අපි තේරුම් ගන්නට ඕනේ මේ පුඤ්ඤ පාප පහිනස්ස කියනකොට මේ ප්‍රහීන කරමින් ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. ප්‍රහීන කළා වූ පුද්ගලයෙක්. එතකොට ප්‍රහීන වූ පුද්ගලයෙක්. එයා මම උදාහරණයක් හැටියට කියන්නේ අපි අනුරාධපුරේ ඉඳලා කොළඹ බලා පිටත් වෙනවා නම් කොළඹ පිටත් වූ පුද්ගලයාට නැවත කොළඹ යෑමට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. කොළඹ පිටත් වූ පුද්ගලයාට පාරත් අනුරාධපුර මාර්ගයේත් නැහැ. ඔහු කොළඹ ඉන්නේ අය කොළඹ පිටත් වීමක් යෑමක් අවශ්‍ය වන්නේත් නැහැ. හැබැයි ඒ යෑම අවශ්‍ය නැත්තේ කාටද? ඒ කොළඹට ගියපු කෙනාට මිසක යන කෙනාට නෙමෙයි. ඒකට අද සමහරු හිතන්නේ මේ අර කොළඹ කියන එක පාර දිගේ තියනවා වගේ අනුරාධපුරේ ඉඳලා යන පාර දිගේ කොළඹ තියනවා වගේ තමයි හිතන්නේ. අර යම් තැනකටපත් වුණාට පස්සේ පත් වූ තැන තිබෙන ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මෙයා හිතන එක මාර්ගයටත් අදාළයි කියලා. හරියට දැන් අර කොළඹට ගිහිල්ලා තමයි කොළඹ දකින්න ඕනේ. ඒ අර විදිහට ගත්තාම කොළඹ තියෙන්නේ හරියට පාර දිගේ. දැන් මේ යන අනුරාධපුරේ ඉඳලා යන පාර දිගේ කොළඹ තියෙනවා වගේ. ඒ වගේ අර පුඤ්ඤ පාප කියන දේවල් රහතන් වහන්සේට ඒ කුසල හේතුවත් අකුසල හේතුවත් රැස්වීමක් ඇත්තේ නැහැ. ඒක එතන තියෙන ස්වභාවය. උන්වහන්සේගේ අවබෝධඥානය නිසා ඒ කර්මක්ෂය කිරීම නිසා එතන ඒ පදනම නැහැ. හැබැයි ප්‍රතිපදාව පුරන කෙනෙකුට අද පුළුවන් කමක් නැත්තේ නැහැ. කුසලයේ සිදු නොකර ඉන්නත් අකුසලයේ සිදු නොකර ඉන්නවා කියන දේත් එකපාර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙකුට පුළුවන් අකුසලයෙන් වළකින්නට ඒක කුසලයක්. කෙනෙකුට පුළුවන් අපෝ මේ දේවල් කරන්නට හොඳ නැහැ කියලා කුසලුත් නොකර අකුසලුත් නොකර ඉන්නවා කියන දේ පිළිබඳව උත්සාහවත් වෙන්න. ඔහුගේ ප්‍රයෝගය ප්‍රඥාව නොයදූ ප්‍රයෝගයක්. ඒක මෝඩකමින් සිද්ධ කරන දෙයක්. එතකොට ඒකම අකුසල මූලයක්. ඒ නිසා මේ මට්ටමේදී අද
කෙනෙක් හිතනවා නම් ලෝකෝත්තර මාර්ගයට කලින් කුසලොත් අකුසලොත් දෙකම නොකර ඉන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක කවදාවත් සිදු නොවන දෙයක්. ඒ හිතන එකම මෝඩකමින් නිෂ්පාදනය වෙන අවිද්‍යාව නිසා හටගත්ත නැතිනම් මෝහය බලවත්ව ගියපු අවස්ථාවක් හැටියටයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. කොතනකදීවත් කුසලය කියන දේ ලඝු කොට තැකිය යුතු නැහැ. ලෞකික කුසලය කියන එක ඊටාම වැදගත් අත්‍යවශ්‍ය වෙන දෙයක්. එතකොට මේ ලෞකික කුසලයේ පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේම මේ අපේ චේතනාවෙහි පුබ්බ උංචන සහ අපර කියන මේ අවස්ථාවන් කුසලයකදී දානයකදීත් ඕනෑම කුසලයකදීත් අපිට පුළුවන් නම් පාරිශුද්ධ කරගන්නට පිරිසුදු කරගන්නට ඒක යහපත පිණිසම පවතිනවා. ඒක යහපත පිණිසම පවතිනවා. ඒක අර පින කරන්නට කල්පනා කරගත්ත දවසේ ඉඳලා තමයි මේ ජීවිතේ මරණාසන්න මොහොත දක්වාම අයිති වෙන දෙයක්. පුබ්බ චේතනාව පින්කම කරනකම් පින්කම කරන මොහොතේදී මුංචන චේතනාව යම්තාක් ජීවිතය අවසාන වෙනවා නම් ඒ දක්වා අපර චේතනාව. මේ තුන් තැනම සිත පහදවා ගැනීම වැදගත්. ඇයි වැදගත් කියලා කියන්නේ? ඒකේ නා කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්තයි. කුසලයේ අරමුණු කරනකොට හිතේ ඇති වෙන්නේ අලෝභ ද්වේෂ සමෝහ සහගත සිතුවිලි මිසක් ලෝභ ද්වේෂ මෝහ සහගත අකුසලයන් නෙමෙයි කියන එක හඳුනගෙන තියෙනවා. අන්න ඒ නිසා කම්මස්සගත සම්මාදිට්ඨිය නිවැරදිව තේරුම් ගත්තා නම් කම්මස්සගත සම්මාදිට්ඨියත් ප්‍රඥාවක් විදිහට අවබෝධ කරගත්තා නම් ඒ තුලින් හේතුඵල ධම පිළිබඳව දකින්නට පුළුවන් නුවණක් කෙනෙක් උපදවන්නට උත්සාහවත් වෙනවා නම් ඒ කෙනා කවදාවත් කියන්නේ නැහැ ලෞකික කුසලයේ වැදගත් වෙන්නේ නැහැ. ඒක අපි අතහැර දාන්නට ඕනේ කියලා. අපි කරපු දේ අකුසලයන්ගෙන් ඇසුරු වෙන එක අතහැර දැමිය යුතුයි. සමහර පින්කම් කරලා ඒ තුලින් බලාපොරොත්තු වෙනවා මේ අපි තමයි මෙහෙම කළේ මේ මට්ටමට අපි කරා කියලා අර අකුසලයන්ගෙන් අරග ඇසුරු කරන්න. දැන් කුසලයේ අරමුණු කරනවා අකුසලයන්ගෙන්. ඒකෙන් අර කෙනෙක් මානය උපදව ගන්නවා, කෙනෙක් ලෝභය උපදව ගන්නවා, කෙනෙක් ද්වේෂයෙන් ඇසුරු කරනවා. එතකොට මේ විදිහට අර කුසලය අකුසලයන්ගෙන් ඇසුරු කරන්න පුරුදු වෙනවා. අනේ අකුසලයේ අතහැර දැමිය යුතුයි. හැබැයි කුසලයේ පිළිබඳව නම් අතහැරීමක් ගැන හිම කතා කරන්න නැහැ ධර්මයේ තුල කතා කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා කුසලයේ ගැන අපි නිරන්තරයෙන්ම කතා කළ යුතුයි. කුසලයේ පිළිබඳව නිරන්තරයෙන්ම තේරුම් ගත යුතුයි. කුසලය භාවිත කළ යුතුයි. නිරන්තරයෙන්ම ඒක කවදාවත් අයහපත පිණිස පවතින දෙයක් නෙමෙයි. ඒ කම්මස්සගත සම්මාදිට්ඨියට අයිති ඒ තේරුම් ගැනීම. එතකොට මේ සියල්ල අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මුලදීම මේ මාර්ගය වඩන කොටත් කුසලයට අතහරින්න කියන එක නෙමෙයි කියන එක මම හිතන්නේ අපේ බෞද්ධ පිංගුතුන් ඉතාමත්ම හොඳින් පැහැදිලි වන්නට ඕන. අකුසල ධර්මයන් තමයි පාප ධර්මයන් තමයි තථාගතයන් වහන්සේ දුරු කරන්නට කියලා දේශනා කළේ කසපමුනේ සබ්බ පාපස්ස අකරණම් කියලා අපිට හම්බ වෙන්නේ. පාප ධර්මයන් නොකරන්න කුසල ධර්මයන් සම්පාදනය කරගන්න කියලා. එතකොට ලෞකික ලෝකෝත්තර කියන මේ ද්විවිධ කුසලයන්ටම තථාගතයන් වහන්සේ අවසර දීලා තියෙනවා. එය දියුණු කරගන්න හැකිතාක් වර්ධනය කරගන්නට කියලා. එතකොට දුරු කළ යුත්තේ තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච ධර්මයන් මිසක් එහෙම නැත්නම් ලාමක කුසල ධර්මයන් මිසක් කුසල ධර්මයන් නෙමෙයි. බොහෝ වෙලාවට අපේ බෞද්ධ සැදැහැතියන් පවා මේ අතහරින්නට හුරු කිරීම කියන සිතිවිලි වැරදි කොනින් අල්ලාගෙන කුසල ධර්මයන් කරලා කුසල ධර්මයක් අතහැරලා දානවා. අවවා ගැන වැඩි හිතන්නට අවශ්‍ය නැහැ කියලා. ඒකෙන් ඔබට සිද්ධ වෙන්නේ අර අපර චේතනාව පිරිසිදු කරගන්න තියෙන වටිනාම අවස්ථාව ගිලිහිලා යන එක. ඒක ලොකු පාඩුවක්. මොකද ඒ කුසලයේ වඩාත්ම ශක්තිමත් කරගන්න තියෙන අවස්ථාව තමයි ඔබට ගිලිහිලා යන්නේ. ඒ පිළිබඳව ඔබ හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගන්නට ඕන. ඒක බොහොම වැදගත් වේවි. දැන් අපි සාකච්ඡා කරන්නේ ditthi visuddhiය පිළිබඳව. අපේ දෘෂ්ටිය කොහොමද පිරිසිදු කරගන්නේ? තථාගතයන් වහන්සේ වදාළේ කස්සපන්නේ මේ ditthිංච අනුපගම්ම සීලව. සිල්වත් දෘෂ්ටියකටපත් නොවි. අර මේ වැදගත්ම තැනක් මේ සම්බුද්ධ ශාසනයේ සීලය කියලා කියන්නේ කුමක් හෝ දෘෂ්ටියක පිහිටලා කුමන හෝ සංවරයක පිහිටීමක් නෙමෙයි සම්මා දිට්ඨියෙන් ඇති කරගන්න සංවරය. කොහොමද කසපන්නේ මේක අපි ගලපන්නේ? සම්මා දිට්ඨිය කියන දේනේ හැම දෙයකටම මූලිකත්වය වෙන්නේ සම්මා දිට්ඨි පුරේජවන් කියලා කියන්නේ. සම්මා දිට්ඨිය තමයි පෙරටුව යන්නේ. සීලයට පවා පෙරටු වෙන්නේ සම්මා දිට්ඨිය. එතකොට අපි සීලයක් ආරක්ෂා කරන්නේ යම් කිසි විදිහකින් ඒ ශික්ෂණයක් ඇති කරගනු ලබන්නේ
යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුෙන් අපි ළඟ තියෙනවා සාමාන්‍ය දැක්මක් කොහොමද මේ ගමන යන්නේ කොතෙන්ටද මේ ගමන යන්නේ කියලා. ඒක නුවණක්නේ. ඒක ප්‍රඥාවක්. අන්නේ නුවණ ඒ ප්‍රඥාව සම්මා දිට්ඨියට අයිති දෙයක්. ඒ නිසා තමයි අපි නිවැරදි දිශානතියකින් අපේ ක්‍රියාකලාපයන් සීලය තුළ සිදු කරගනු ලබන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියනකොටත් දැන් දෘෂ්ටියකට නොපැමිණ සිල්වත් වෙන කෙනාට තමයි මේ නිවන කරා නිවැරදිව ප්‍රවේශය සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ. කොහොම හරි සීලයක් රකින්නවා කියන තැනින් බොහොම බැරෑරුම්මගෙන සිල් රැකීම නෙමෙයි. දෘෂ්ටියකට නොපැමිණ සිල්වත් වීම කියන එක තමයි වැදගත් වන්නේ. මිත්‍යා දෘෂ්ටියකට පැමිණිලා කොච්චර සිල් රැක්කත් මොනතරම් අමාරුවෙන් සිල් රැක්කත් මොනතරම් අමාරුවෙන් නොඑක් ආකාරයේ වෘත සමාදාන ආදිය සිද්ධ කළත් ඒ කිසිම දෙයකින් නිවන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව ඔහුගේ දෘෂ්ටිය වරදවා ගත්ත නිසා. අර මුලින් කීවා වගේ දැක්ම තමයි හැම තැනකදීම ප්‍රධාන වෙන්නේ. කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ දැක්මට අනුව. ඒ නිසා ඒ දැක්ම තමයි අපි අවබෝධයෙන් පිරිසුදු භාවයට පත් කරගත යුත්තේ. ඒ දැක්ම පිරිසුදු කර ගැනීමෙහි පළමු අවස්ථාව හැටියට අපි කම්මස්සගත සම්මා දිට්ඨිය හඳුනා ගන්නු ලබනවා. දෙවෙනි අවස්ථාව හැටියට තේරුම් ගන්නේ සත්‍යානුලෝමික ඥානය කියන දේ. ඒ කියන්නේ සත්‍යානුලෝමිකයි කියලා කියන්නේ සත්‍ය කියලා කියනවා සත්‍යයට. ඒතකොට සත්‍ය කියනකොට අපි සත්‍ය කොටස් දෙකක් දකිනවා. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. සම්මුති සත්‍යයි කියලා කියන්නේ මේ එදිනෙදා ලෝකයා ව්‍යවහාර කරගනු ලබන සත්‍යයක්. ලෝකෙට ඇත්ත වෙච්ච තත්වයක් තියෙනවා. ඒකට කියනවා සම්මුති සත්‍ය කියලා. ලෝකයා ව්‍යවහාර කරනු ලබන ලෝකයා ජීවත් වෙන තැන ඇත්තක් තිබෙනවා. ඒකට සම්මුති සත්‍යය කියලා කියනවා. ලෝකයාට ගෝචර නොවන නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය වන ඒ ස්වභාවයේ ඉක්මවා සිටි දැක්මක් තියෙනවා. සත්‍යයක් තියෙනවා. යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය හඳුන්වනු ලබනවා පරමාර්ථ සත්‍ය විදිහට. එතකොට මේ සත්‍ය කියලා කියනකොට මේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍ය හඳුන්වනවා මේ වචී සත්‍ය කියලා. ඒක අර ව්‍යවහාරයේ තිබෙන සත්‍යතාවය. දැන් අම්මා නැද්ද කියලා ඇහුවොත් අම්මා ඉන්නවා. තාත්තා නැද්ද කියලා ඇහුවොත් තාත්තා ඉන්නවා. එතකොට ඒක ලෝකේ ව්‍යවහාරය. දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා. මේක ඇවිල්ලා වචී සත්‍ය. එතකොට මේ වචී සත්‍යයට විරුද්ධව යන්නෙත් නැහැ. හැබැයි පරමාර්ථ සත්‍යයෙන් ලෝකේ අවුල් කරලා දාන්නෙත් නැහැ. සත්‍යානුලෝමික ඥානෙ තියෙන කෙනා වචී සත්‍යෙහි ස්වභාවයක් දන්නවා. සම්මුති සත්‍යෙහි ස්වභාවයක් දන්නවා. පරමාර්ථ සත්‍යෙහි ස්වභාවයක් දන්නවා. අර එක අවස්ථාවක මම දැක්ක එක ධර්ම සාකච්ඡාවකදී මේ කියන බුදුරජාණන් වහන්සේ සත්වයා කියන එක පිළිගත්තා. යම් කිසි කෙනෙක් මේ නිස්සත්ත්වෝ කියලා කියනවා නම් සත්පුද්ගල භාවයක් නෑ පණවන්න බෑ කියලා කියනවා නම් ඒක විත්‍යා දෘෂ්ටිය. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා නෑ කියලා. මේක හාමුදුරු කෙනෙක් එක සාකච්ඡාවකදී කියනවා. ඇත්තටම අර මේ වචී සත්‍ය තුල පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකට තව කියන විවිධ වචන කියනවා. සම්මුති සත්‍ය, වචී සත්‍ය, වෝහාර සත්‍ය, වෝහාරය මේ ආදී වචන පාවිච්චි කරනවා. එතකොට මේ දේ ලෝකයා ඇත්ත කරගත්ත මට්ටම මේ මට්ටමේ ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේ පරමාර්ථ සත්‍ය පෙන්වා දෙන්නේ. ලෞකික වචී සත්‍ය නැතුව පරමාර්ථ සත්‍ය පෙන්වා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑනේ. පරමාර්ථ සත්‍ය පෙන්වා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වචී සත්‍ය නැතිනම් සම්මුති ලෞකික සත්‍ය නැතුව පරමාර්ථ සත්‍ය පෙන්වා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා සත්‍යානුලෝමිකයි කියලා කියන්නේ මේ සත්‍යයට අනුලොම්ම යන දෙයක්. ඒ කියන්නේ එයා වචී සත්‍ය පිළිබඳවත් දන්නවා, වෝහාර සත්‍ය පිළිබඳවත් දන්නවා, පරමාර්ථ සත්‍ය පිළිබඳවත් එයා අවබෝධ කරගන්නවා. ඒක තමයි සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ. සත්‍යයට අනුලොම්ම යනවා. ඒකට ගැළපෙන විදිහට එයා මානසිකාරයේ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව එයා දන්නවා. එතකොට මේ මානසිකාරයේ පැවැත්විය යුතු විදිහ හැටියට එයා තේරුම් ගන්නේ දැන් කෙනෙක් ජීවත් වෙන මට්ටමේ ඉඳලා එපැයි මේ දේ බලන්න. දැන් අම්මා තාත්තා මේ සම්මුති විදියට හම්බෙන තැනක තිබෙන පරමාර්ථ මේ ස්වභාවය මොකද්ද? මේකේ තියෙන යථාර්ථය මොකද්ද කියලා එයා සම්මර්ෂණය කරලා බලනවා. පරමාර්ථ සත්‍යයට බැස ගන්නකොට ඒ පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව බලනකොට සම්මුති සත්‍ය කියන දේ පණවන්න පුළුවන් කමක් නැහැ.
හැබැයි ලෝකෙ තුල ජීවත් වෙනකොට යා සම්මුති සත්‍ය මත පදනම්ම සම්මුති සත්‍ය මත පිහිටා ජීවත් වෙනවා. ඒකට පරමාර්ථ සත්‍ය අවබෝධ කරා කියන එකෙන් කියන්නේ සම්මුති සත්‍ය සම්පූර්ණයෙන්ම දුරු කරලා එය ව්‍යවහාර නොකර ඉන්නවා කියන එක නෙමෙයි. සම්මුති සත්‍ය තුල වචී සත්‍ය තුල පිහිටා සිටින්නේ නැතිනම් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ දැන් ඉන්න අයට ධර්මදේශනා කරන්න බුදුරජාණන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේට ධර්මදේශනා කරන්න පිරිසක්වත් හිටියේ නෑ. ඒකනේ යථාර්ථය කියන දේ ලෝකේ. ඒ කියන්නේ ස්කන්ධ ධර්මයන්ගෙන් කතා කරොත් එහෙම අපිට පුද්ගල භාවයෙන් කතා කරන්න දෙයක් නැහැ. පුද්ගල භාවයෙන් කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ස්කන්ධ ධර්මයක් විතරයි. ඒකට ස්කන්ධ ධර්මයක හට ගැනීම සහ වැයවීම කියන මේ සංකත ලක්ෂණයක් මිසක මෙතන පවතින්නේ හුදු ධර්ම සම්තතියක් මිසක ඒක ස්කන්ධවල ඇත්තේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේයි පනවන්න පුළුවන් ස්කන්ධ ඒ විදිහට ස්කන්ධ කියලා අපිට නම් කරන්නට පුළුවන් ස්කන්ධ වෙනම ඇත්තේ නැහැනේ. පොදුවේ ස්කන්ධ රූපේ නම් ඒක රූපස්කන්ධය, වේදනාව කියන එක වේදනා ස්කන්ධය. එතකොට මේ පරමාර්ථ ධර්මයේහි ස්වභාවය තමයි ඒක. හැබැයි සම්මුති සත්‍ය තුල පිහිටා සිටිනකොට, වචී සත්‍ය තුල පිහිටා සිටිනකොට සරියුත්තරුන් වහන්සේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ අභිමුඛව ධර්මයේ පිළිබඳව කතා කළා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතැම් අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේගේ ගුණ දේශනා කරනවා. එතකොට ඒ වචී සත්‍ය මත පදනම්ම වෝහාර සත්‍ය පදනම් කරගෙන වාසය කරනවා. පරමාර්ථ සත්‍ය විලෝමණයකට ලක් කළා නැහැ. ඒ තුලින් පරමාර්ථ සත්‍ය පිළිබඳව උන්වහන්සේගේ දැනුමක් නැහැ කියන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ, පරමාර්ථ සත්‍ය සහ මෙන්න මේ වචී සත්‍ය කියන මේ දෙක පිළිබඳවම නුවණින් දැනගෙන කළමනාකරණය කරගන්නකොට ඒ කළමනාකරණය කරගනු ලබන තැන තියෙන දේ තමයි සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ. සත්‍යයට අනුලෝම යන නුවණක්. එතකොට එයා දන්නවා සම්මුතිය තුළ ඇසුරු වෙන තැන මොකද්ද? ඒ ඇසුරු වෙන තැන විද්‍යමාන වන යථාභූත ස්වභාවය මොකද්ද? එයා දන්නවා ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඒක සම්මර්ෂණය කරන්නට, ව්‍යවස්ථාපනය කරන්නට, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නැවත නැවතේ ධර්මයේ දිහා බලන්නට දන්නවා. යම් කිසි කෙනෙකුට ලෝකේ හම්බෙනවා නම් යම් දෙයක් අම්මා තාත්තා දුව පුතා ආදී ලෙස එයා දන්නවා එතන තියෙන පවත්න ධර්මයේ පිළිබඳව කොහොමද ව්‍යවස්ථාපනය කරගනු ලබන්නේ කියලා. එයා දන්නවා ඒක ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් විදිහට නැවත නැවත ඒ දිහා බලමින් සම්මර්ෂණය කරගන්නට ඒක නා හොඳින් තේරුම් අරගෙන තියෙනවා. ඒකට මේ පරමාර්ථ සත්‍ය පිළිබඳව දන්නවා වගේම ලෝකයේ තුල බඳු තැනක ව්‍යවහාර කරන ව්‍යවහාර සත්‍ය මොකක්ද කියන එකත් ඉක්මවා ගිහිල්ලා නෑ. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පරමාර්ථ සත්‍ය දැන තේරුම් ගන්නවා කියලා කියන්නේ අර ඔක්කොම එතනින් එහාට අමතක වෙලා ගිහිල්ලා ඩිමෙන්ෂියා වගේ රෝගයක් හැදිලා එහෙම නෙමෙයි. ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා එතනින් එහාට මතක තියෙන පරමාර්ථ ගැන විතරයි. ඊට පස්සේ මේ පඨවි ධාතු, ආපෝ ධාතු කියලා කතා කරනවා එහෙම නෙමෙයි. ඒකට මේ සම්මුති සත්‍ය තුල, වචී සත්‍ය තුල පදනම් වෙලා ලස්සනයි කිව්වොත් එහෙම ලස්සනයි කියන එක ලෝක ව්‍යවහාරයනේ. පංචසික ඇවිල්ලා සූර්යච්ච වසාවගේ ගුණ සංග ගුණ ආදී වර්ණනා කරනකොට වීණාව වාදනය කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංචසිකට ඔබේ කටහඬ හරි මිහිරි. කටහඬ වීණා හඬ ඉක්මවා යන්නේ, වීණා හඬ කටහඬ ඉක්මවා යන්නේ. ඊටාම මිහිරි කියලා දේශනා කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ශබ්දය ආස්වාදනය කළ නිසා, ශබ්දය තුළ තණ්හාව ඇති කරගත්ත නිසා නෙමෙයි මේ දේශනාව කරන්නේ. සම්මුති ව්‍යවහාර සත්‍ය මත පදනම් කරගත්ත කෙනාට ව්‍යවහාර සත්‍ය මත පදනම්ම භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ඒ කෙනාට මේ සුතේ සුතමත්තන් කියලා එතනදී ධර්ම දේශනාවේදී ලෝක යථාර්ථය ගැන කතා කරන්නට උනේ නැහැ. මේ සම්මුතිය සහ පරමාර්ථ සත්‍ය පිළිබඳව පවත්න අවබෝධය සත්‍යානුලෝමික ඥානය. එතකොට මේ දෙක එයා දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කොහොමද මාර්ගඥානයේ ඉපදවීම සඳහා මේක දියුණු කරගෙන යායුත්තේ කියන එක දන්නවා. ඒ වගේම එයා දන්නවා සම්මුතිය තුළ विद्यमान වන සත්‍ය කෙබඳු මට්ටමක සත්‍යක්ද කියන එක දන්නවා. ඒ නිසා සම්මුති සත්‍ය දැඩිව පරාමර්ශණය කරගෙන සිටින්නෙත් නැහැ. ඒ වගේම පරමාර්ථ සත්‍ය විලෝමණයට ඉඩ දෙන්නෙත් නැහැ. මේ දෙකම පවත්වාගෙන යන එකට කියනවා සත්‍යානුලෝමික ඥානය කියලා. මම හිතන්නේ කසපාන්දනේ අපේ බෞද්ධ පින්වතුන්ට ඉතාමත්ම වැදගත් කාරණාවක් මේක. විශේෂයෙන්ම සමහර බෞද්ධ පින්වතුන් ඉන්නවා මේ බණ භාවනා කරන්න යන අය ඔවුන්ගේ නමවත් කියන්න කැමති නැහැ.
පරමාර්ථ වශයෙන් මේක සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා තමන්ගේ නමින් හඳුන්වා දෙන්නවත් කැමති නැහැ. සමහරවිට කතා කරනකොට කියනවා මේ සම්මුති වශයෙන් නම් ඉතින් මෙහෙම තමයි කියලා මේ සාමාන්‍ය ලෝකයේ තුල ව්‍යවහාර කරනකොටත් ඒ වගේ දේවල් කියනවා. ඇත්තට මේකෙන් වෙන්නේ මේ බුදුදහමට නිගාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුලවත් ඔහු ජීවත් වෙන්න නොදන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් ওই ප්‍රශ්නේ වර්ධවාගත්ත පිරිස සිටියන්නේ අර විඥාණය භවයෙන් භවයට යනවද? තථාගතයන් වහන්සේ එහෙනම් කොහොමද පාරමී ධර්මයන් පූර්ණේ කරපු හැටි දේශනා කරන්නේ? මෙහෙම ප්‍රශ්න තිබුණා නේදත් නේද? එදා කාලේදීත් මේ ප්‍රශ්නේ තිබුණා සම්මුතිය සහ පරමාර්ථය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන් කමක් නැති නිසා ඇතිවෙච්ච තත්ත්වය මොකක්වත් නැත්තම් එහෙනම් කොහොමද බුදුරජාණන් වහන්සේ මේ එදා හිටපු මම තමයි මෙතනත් ඉන්නේ කියලා දේශනා කරන්නේ. එහෙනම් භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. අදී නොඑක් දෘෂ්ටිගතවුන් හිටියා. ඉතින් ඒ රැවටීම එදා වගේ මතක් තියෙනවා. අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ව්‍යවහාර සත්‍ය කියන එක ලෝකයා යැපෙන ලෝකයා ජීවත් වෙන తত্ত্বය. ඉතින් අපි පරමාර්ථ සත්‍යයක් ගවේෂණය කළාට පරමාර්ථ සත්‍ය පිළිබඳව අපි අවබෝධ කරගත්තට සම්මුති සත්‍ය ඉක්මවා නැහැ. ඒ නිසා කතා කරනකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ මම කියන වචනේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. මම කියලා කියන්නේ මගේ කියන වචනේ. අපි පාලියෙන් මම කියන්නේ මගේ කියන එකටනේ. ඒකට මම කියලා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මම මගේ කියන වචනේ කිව්වා කියලා මම මගේ කියලා ගන්න මේ තෘෂ්ණ මේ මානෙ සහ තණ්හාව කියන දේ එතන තිබුණා හැම නෙමෙයි. එතකොට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මේ ව්‍යවහාර සත්‍ය පදනම් කරගෙන විග්‍රහ වන කරුණු මොනවද? ව්‍යවහාර සත්‍ය තුලින් අපි ඒක දකින්නේ කොහොමද? පරමාර්ථ සත්‍යයට අනුලොම්ව එහි පවතින යථාර්ථය මොකක්ද කියන එක ගැන අපිට බෙදා ගැනීමේ නුවණක් තියෙන්නට ඕනේ. ඒක හැම වෙලාවකදීම සම්මුතිය සහ පරමාර්ථය කියන්නේ දෙකක්. සම්මුතිය සහ පරමාර්ථය කියන්නේ දෙකක්. එතකොට ලෝකේ පැවැත්ම හැම කාලයකදීම සිද්ධ වෙන්නේ සම්මුතිය තුල. පරමාර්ථය කියන එක ලෝකේ පවත්නා යථාර්ථය වුණාට ඒ ලෝකේ පවත්නා යථාර්ථය කවදාවත් එළියට පේන දේ නෙමෙයි. ඒ කියන්නේ ඔබ කියන්නේ නැහැනේ පාරායිනකට ගිහිල්ලා මෙච්චර බලයක් තියෙන එන්ජින් එකක් පාරේ යනවා මෙච්චර බලයක් තියෙන එන්ජින් එකක් පාරේ යනවා කියන්නේ නැහැනේ. කාර් එකක් පාරේ යනවා වෑන් එකක් පාරේ යනවා බස් එකක් පාරේ යනවා කියලා ඔබ කියනවා. ඔබ කියන්නේ මේ එන්ජින් එකක් පාරේ යනවා මේ විදිහේ රෝද ටිකක් පාරේ යනවා කියලා කියන්නේ නැහැ. වගේ තමයි පරමාර්ථ සත්‍ය කියන එක එහි ක්‍රියාකාරීත්වයේ යථාර්ථය පිළිබඳව දකින නුවණ. සම්මුතිය කියලා කියන්නේ අපි අර ඒකට දීලා තියෙන වචී සත්‍ය එක අපි ව්‍යවහාර කරන මාත්‍රය. එතකොට පැවැත්ම කියන දේ තියෙන්නේ ව්‍යවහාරයත් එක්ක ගිහිල්ලා. පැවැත්ම කියන දේ තියෙන්නේ ව්‍යවහාරයත් එක්ක ගිහිල්ලා. විනය ප්‍රඥප්ති ආදී පවා සම්මුතිය අනුව යන දේවල්. ඒක ඔක්කොම මේ පැවැත්ම සඳහා තියෙන දේවල්. පරමාර්ථය සඳහා තියෙන පරමාර්ථ සත්‍ය සඳහා පවත්නා අවබෝධය සඳහා දේශනා කරපු දේවලුත් නෙමෙයි. අර මම නිතර සිහිපත් කරන දෙයක් විනය බුදුරජාණන් වහන්සේ දසාත්ත වශයෙන් පටිච්ච අත්වස 10ක් සඳහා විනය පනවනවා. ඒකක්වත් කියන්නේ නැහැනේ නිවන් දකින්න කියලා. ඔක්කොම සම්මුතිය තුළ මේ ශාසන ධර්මයේ පැවැත්ම සඳහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විනය ප්‍රඥප්තිය පනවනවා. ඒක නිවනට උපකාරක වෙනවා. නිවනට උපකාරක ධර්මයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සෑම දෙයක්ම නිවනට උපකාරක ධර්මයක්. හැබැයි ඒ සම්මුතිය තුළ ඒ ප්‍රඥප්තියෙන් පනවලා සීමාමායින් පෙන්වලා තියෙන පැවැත්ම සඳහා. ඒකට අර ඒ වගේ ව්‍යවහාර සත්‍ය තියෙන්නේ ලෝකේ ප්‍රඥප්ති ආදී දේවල් තියෙන්නේ හැම වෙලාවකදීම සාමාන්‍යයෙන් සම්මුති පැවැත්ම සඳහා. අර ඒක විලෝමණය කරගන්නකොට තමයි සත්‍යානුලෝමික ඥානෙ නැති නිසා සමහර වෙලාවට කියන්නේ දැන් රැට කෑව කියලා නිවන් දකින්න බෑද? එහෙනම් ගිහියෝ නිවන් දකින්න රැට කාලා නෙමෙයිද? දැන් කෑම ටික නිසා නිවන නැති වෙනවා කියලා එකක්, බත් නිසා නිවන නැති වෙනවා කියලා එකක් තියෙනවද? වේලාව නිසා නිවන නැති වෙනවා. ඔය වගේ දැන් තර්ක කරන්න පුළුවන්. කෑම කොහොමද නිවනට සම්බන්ධ වෙන්නේ? එහෙනම් කොහොමද ගිහි ගෙදර ඉන්න කෙනෙක් නිවන් දකින්නේ? එයා රැට කනවා. එතකොට එයාට නිවන් දකින්න බැරි වෙන්න ඕනේ එහෙනම්. එහෙනම් මේ විකාල භෝජනා කියන මේ ශික්ෂාපදේ මෙතෙන්ට අදාළ. අර පරමාර්ථ ධර්මයන් සහ සම්මුතිය පිළිබඳව තියෙන අනවබෝධය. සම්මුතියේ තියෙන ලෞකික පැනවීම මාත්‍රයක්. එතකොට පරමාර්ථ ධර්මය අවබෝධ කර ගැනීම කියන දේ සම්මුති පැවැත්ම කියන එක දෙකක්. ඒකට විකාල භෝජන ශික්ෂාපදයේ සම්මුති පැවැත්මක් වික්ෂුන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු සීමාවක්. එතකොට නිර්වාණ අවබෝධය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම විශේෂෙහි පවත්න අවබෝධය. මේකයි මේ දෙක අතර වෙනම සම්බන්ධයක් නැහැ.
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය ප්‍රඥප්ති සම්මුතියට අනුගත වෙන්න බැරි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පරමාර්ථ සත්‍ය අවබෝධ කරනවා කියන දේ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වචනේ කඩ කරලා යන භාග්‍යතුන් වහන්සේට අනදර කරන කෙනෙක් එයා පරමාර්ථ සත්‍ය පිළිබඳව අවබෝධ කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියන දේ. ඒ දේ විලෝමණය වන්නට දෙන්න බෑ. ඒ නිසා පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ ලෝකේ පවත්නා යථාර්ථය පිළිබඳව තේරුම් ගන්නකම නුවණ, සම්මුති සත්‍ය කියලා වචී සත්‍ය, වෝහාරික සත්‍ය. එතකොට මේ දෙක එකකින් එකක් විලෝමණය නොවන ආකාරයට තමන්ගේ මනස කළමනාකරණය කරගෙන පවත්වා ගැනීම තමයි සත්‍යානුලෝමික ඥානයේ හැටියට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් මේ දිට්ඨි විසුද්ධිය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනකොට තවත් වැදගත්ම කාරණාවක් තමයි මග්ග සමංගිස්ස ඥානය කියන එක. දැන් කම්මස්සගත ඥානය ගැන කතා කරා, සත්‍යානුලෝමික ඥානය ගැන කතා කරා. මොකද්ද කස්සපහඳුන මේ මග්ග සමංගිස්ස ඥානය කියලා කියන්නේ? මග්ග සමංගිස්ස ඥානය කියලා කියන්නේ මේ මාර්ග චිත්තයක නැතිනම් මාර්ගයේ උපදවන අවස්ථාවක කෙනෙකුගේ පවත්නා ප්‍රඥාව. සෝවාන් මාර්ගය උපදවනකොට සෝවාන් මාර්ගසිතෙහි යෙදෙන යම් ප්‍රඥාවක් තියෙනවානේ. ඒකට ඒ නුවණට ඒ ප්‍රඥාවට තමයි මග්ග සමංගිස්ස ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ලෝකයේ සක්කාය දිට්ඨිය ආදී මේ කෙලෙස් විනිවේෂණ නැත්නම් අපි කියනවා සංයෝජන ධර්ම කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන බොහොම ඕලාරික මට්ටමේ සංයෝජන තුන බිඳ දමමින් උපදින දෙයක් නේ සෝවාන් මාර්ගය කියලා කියන්නේ. මේ සංයෝජන ප්‍රහාණයට ලක් කරමින් උපදින දෙයක්. එතකොට එතන මේ දේවල් ප්‍රහාණය වෙන්නේ යම් නුවණක් නිසා. මාර්ගයේ උත්පාදනය වෙනකොට එතන මේ කෙලෙස් මේ සංයෝජන ධර්ම ප්‍රහාණයට ලක් වෙන්නේ එතන නුවණක් තියෙන නිසා. අන්නේ නුවණ තමයි හඳුන්වන්නේ මග්ග සමංගිස්ස ඥානං කියලා. මාර්ග සමංගී පුද්ගලයාගේ නුවණ කියලා. ඒක හරියට පළමු අවස්ථාව මහා අන්ධකාරයක ඉන්න අවස්ථාවකදී විදුලි එළියක් කොටනවා වගේ. එතකොට එයාට අවට තියෙන සෑම දෙයක්ම දර්ශනය කරගන්න පුළුවන්කම තියෙනවා. විදුලි එළිය නැති වෙලා ගියත් ඔහු දැකපු දැක්ම ඒ දර්ශනය මත ඔහු පිහිටා සිටින කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මග්ග සමංගිස්ස ඥානය කියලා කියන්නේ අර ඒ වෙලාවේදී අපි මාර්ගයේ උත්පාදනය කරගන්නකොට ඒ කියන්නේ අර විදුලි ආලෝකය පැමිණෙන වෙලාවේදී අපි දකින්න හදන දර්ශනය වගේ මග්ග සමංගිස්ස ඥානය කියලා කියන්නේ. එතකොට ඒ කෙනාගේ නුවණ නිසා තමයි ඊට අනුරූපව ඵලය දැකීමත් එක්කම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඔහුට ඇති වෙනවා පවතින්නේ මෙබඳු ධර්මතා ටිකක් කියන. එතකොට මග්ග සමංගිස්ස ඥානය කියලා කියන්නේ ඒක දකින්න අවස්ථාව එතන ප්‍රත්‍යක්ෂය තමයි ඵලය කියලා කියන්නේ. ඒකට මග්ග සමංගිස්ස ඥානය සහ ඵල සමංගී ඥානය කියන එක මේ දෙකම අපිට එකට කතා කරනකොට පහසුවක් තියෙනවා සම්මාදිට්ඨිය ගැන කතා කිරීමේදී. ඒකට මාර්ගය තියෙන කෙනාගේ තියෙන සම්මාදිට්ඨියත් ඵලය උපදවන කෙනාගේ සම්මාදිට්ඨියත් මාර්ගයේහි සම්මාදිට්ඨිය සහ ඵලයේ සම්මාදිට්ඨිය. ඒකට මේ දෙකම එකිනෙකට ප්‍රතිබද්ධ දේවල්. සෝවාන් මාර්ගය උපදවනකොට සහ සෝවාන් ඵලය උපදවනකොට එයාගේ තියෙන නුවණ. එතකොට මාර්ගයේදී එයා ඒ දැකීම පිණිස වෑයම් කිරීමත් සමග වෑයම් කිරීම ඇතිව එයා ඒ දේ උපදවනවා. නැතිනම් දර්ශනයක් තියෙනවා. ඒ වෑයම සංසිඳී ප්‍රත්‍යක්ෂ කරමින් ඒ ධර්මයේ පිළිබඳව අවබෝධ ඥානයකටපත් වීම ඵලයේ තුල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මාර්ගය සහ ඵලය කියන මේ දෙකේම තියෙන සම්මා දිට්ඨිය මෙතනදී දිට්ඨි විසුද්ධිය ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මාර්ග සම්මා දිට්ඨිය කියලා අපි වෙන්කොට මේ දෙක අතරින් කතා කරනකොට අර ඵලය ඉපදවීම පිණිස පවත්නා වූ සම්මා දිට්ඨිය. ඵලය ලබා දීම ඵලය ඉපදවීම පිණිස පවත්නා වූ සම්මා දිට්ඨිය තමයි මාර්ග සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ මාර්ග සම්මා දිට්ඨියට අනතුරුවම ඵල සම්මා දිට්ඨිය පහළ වෙනවා. නැතිනම් ප්‍රත්‍යක්ෂ අවබෝධය ඊට පස්සේ ඇති වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන දේ කවදාවත් සිඳෙන්නේ නැහැ. ඒක නැති වෙලා යන්නේ නැහැ. ඒ වගේම මාර්ග සම්මා දිට්ඨිය ලැබුණ කෙනෙකුට ඵල සම්මා දිට්ඨිය ලැබෙන්නේ නැහැ කියලා එකක් ඇත්තේ නැහැ. අනිවාර්යයෙන්ම ඔහු ඵල සම්මා දිට්ඨියට පත්වනවාමයි. ඵල සම්මා දිට්ඨියට පත් වෙලාම තමයි නැති වෙලා යන්නේ. නැතිනම් ඔහුගේ ආයුෂය ඉවර වුණත් ආයුෂය ඉවර වෙන්නේ
ඵලය උපදවලම තමයි මාර්ගයේ කෙනෙකුට ඉපදුනා නම්. මාර්ගය සහ ඵලය කියන්නේ කොටස් දෙකක්. මාර්ගයේ ඵලයට පෙරටුගාමීව ඇති වෙන දේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව එයාට යම් මට්ටමකින් ඇති කරගනු ලබන අවබෝධයක් සෝවාන් මාර්ගය තුළ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතනදී ඇති වෙන අවබෝධය ඵලය කියන දෙයේදී එයාට එතන ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දියුණුව ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන එක යම් මට්ටමකට සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන අංග දෙකත් එක්ක එයාට එතන පිහිටා සිටීමක් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී අදහස් කරන්නේ නිවන කියලා හතරක් ඇත්තේ නැහැ. සෝවාන් කෙනාගේ නිවන, සකුදාගාමී කෙනාගේ නිවන, අනාගාමී කෙනාගේ නිවන, රහතන් වහන්සේගේ නිවන කියලා නිවන් හතරක් ඇත්තේ නැහැ. මේ ආර්යයන් වහන්සේලා හතර දෙනාම අරමුණු කරන නැතිනම් ආර්යයන් වහන්සේලා හතර දෙනාම දකින්න නිවන එකම නිර්වාණ ධාතුව තමයි අවබෝධ කරන්නේ. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ නිරෝධයමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ස්කන්ධයන්ගේ නිරෝධයම තමයි අවබෝධ කරගන්න තියෙන වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒ දකින්න නිරෝධ සත්‍ය කියන එක එකම දෙයි. ඒකට එකම නිරෝධ සත්‍ය තමයි අවබෝධ කරන්නේ. හැබැයි නිරෝධ සත්‍ය පිළිබඳව අවබෝධ කරනකොට ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් විදිහට ඒක ජීවිතයට පැතිරුණු විදිහ, ඒක පවත්වා ගන්නට පුළුවන් විදිහ වෙනස් වෙනවා. සෝවාන් ආරයන් වහන්සේට ඒ මත පිහිටා සිටීමට පුළුවන්කම ලැබෙන ප්‍රමාණයට වඩා සකදාගාමී ආරයන් වහන්සේට පුළුවන් ඒ දර්ශනය මත පිහිටා සිටින්නට. සකදාගාමී ආරයන් වහන්සේට වඩා අනාගාමී ආරයන් වහන්සේට පුළුවන්. රහතන් වහන්සේට ඒක සමස්ත ජීවිතයේ බවටම පත් වෙලා තියෙනවා. එතකොට හැබැයි නිවන් හතරක් නෙමෙයි එකම නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරපු අවස්ථා හතරක් හැටියට අපිට මේ මාර්ගඵල හතර හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඵල හතර ඉපදවීම සඳහා අනිවාර්යයෙන්ම මාර්ගයක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපි ඒ සඳහා හිත දියුණු කරගෙන යනකොට, හිත වඩනකොට අර අකුණු එලියක් එනකොට අපිට ඒකත් එක්කම අපි ඉස්සෙල්ලම කරන්නේ දකින්න එක. ඊට පස්සේ තමයි ඒ ගැන ප්‍රත්‍යක්ෂය බවට පත්වන්න කියනවා වගේ අපිට ඉස්සෙල්ලම දකින්න අවශ්‍යයි. අන්නේ දැකීම තමයි මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ පිළිබඳව ඇති කරගනු ලබන නිශ්චය කිරීම ප්‍රත්‍යක්ෂය තමයි ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නැතිනම් ඵල සමංගිස්ස ඥානය කියලා හඳුන්වනු ලබන්නේ. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං. රාගද්වේෂ මෝහයන් ක්ෂය කිරීම නිර්වාණය. ඒ උතුම් නිර්වාණය තමයි මේ මාර්ගඵලලාභී සියලු උතුමන් වහන්සේලා අවබෝධ කරගන්නේ. අපි මේ යත්න දරන්නේ කොහොම හරි උත්සාහවත් වෙන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ඒ උත්තරීතර නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට. දැන් ඒ පිළිබඳව සාකච්ඡා කරනකොට තමයි මේ සුවිශේෂී අවස්ථාවක් තේමාවක් හැටියට අපිට ditthi visuddhiය හම්බ වෙන්නේ. ditthi visuddhiය දැන් දෘෂ්ටිය පිරිසිදු කරගන්නවා කියනකොට කස්සපහන් දැන් ditthිය පිරිසිදු කරගන්නේ ඒ සඳහා අවශ්‍ය වීරිය කොයි ආකාරද? දැන් බණ අහලා කෙනෙකුට ditthිය පිරිසිදු කරගන්න පුළුවන්. හැබැයි බණ ඇසීමෙන් පමණක් ඔහුට ඒක කරන්න පුළුවන්. බැරි කමකුත් තියනවාද? කොහොමද මේ ditthi visuddhiය ඇති කර ගැනීමත් එක්ක තියෙන වීරිය පිළිබඳව කතා කරන්නේ? වීරිය මේකට කියනවා මේ ප්‍රධාන කියලා, ප්‍රධාන වීරිය කියන එක. ඒකට දැන් ආරම්භ වූ වීරිය යම්කිසි තැනකට එන්නට නම් තියෙන්නටම ඕනේනේ. යම්කිසි විදිහකින් ditthi visuddhiය පිළිබඳව අපි කතා කරනවා නම් ditthi visuddhiය පිළිබඳව තිබෙන ඒ දැක්ම, ඒ කියන්නේ ඒක අවබෝධය කිරීම පිණිස පවත්නා උත්සාහය මෙතනදී වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ditthissach ප්‍රධාන සංවේගෝච කියලා කියන්නේ ditthිය පිළිබඳව තියෙන ප්‍රධාන සංවේගය. නැතිනම් වීරිය කිරීම කියන දේ. අපි දැන් ditthi visuddhiය පිළිබඳව හඳුනාගත්තානේ. කම්මස්සගත සම්මා දිට්ඨිය හඳුනාගත්තා. සත්‍යානුලෝමික ඥානය, මග්ග සමංගිස්ස ඥානය, ඵල සමංගිස්ස ඥානය කියන මේ ඥානයන්ගෙන් යුක්තව ඇතිවන දේ තමයි ditthi visuddhiය කියන්නේ කියලා අපි තේරුම් ගත්තා. ඒකට මෙතනදී අපි දකින්නට ඕනේ දැන් මේ ටික මේ නිකන් හිටියා කියලා මේවා ලැබෙන්නේ නැහැ. මේක ඥානයක්, මේක ප්‍රඥානනයක්. ඒක නිකන් හිටියා කියලා ලැබෙන්නේ. අපි කියවනේ ඇහැට පේනකොට බලා ගන්න පුළුවන් ඉන්නේ වී යට ටික විතරයි කියලා. ඒතකොට අනිත් ටික අපිට හොයලා කරලා දැනගන්නට වෙනවා ප්‍රායෝගිකව ඒ පිළිබඳව. ඒකට අතීතේ සසරෙද්දී හෝ බොහෝ පුරුදු පුහුණු කරපු කෙනෙකුට එක සතර පද ගාතාවක් ඇහෙනකොටම මේක අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. බැරි කමක් නැත්තේ නැහැ. ඕනම විදිහකින් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සසරේ ඒ තරම් පුරුදු කරලා උද්ඝටිතඥ පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නවා නම් ඒක අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා.
හැබැයි ඤෙය්‍යාදී පුද්ගලයෙක් වෙනකොට එයාට එහෙම අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එයාට සිද්ධ වෙනවා ඒ සඳහා ප්‍රධාන වීරය කරන්නට. එයාට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා අහගන්න. අහගෙන ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා ඒ පිළිබඳව ප්‍රධාන වීරය කරන්න. ගොඩක් වෙලාවට උද්ගටිතඥ පුද්ගලයෝ භාග්‍යතුන් වහන්සේ හමුවෙහිම ධර්ම ශ්‍රවණය කරන එක තමයි සාමාන්‍ය ස්වභාවය. ඊටමත් ඉක්මනින් මොකද මේ වගේ අය අඩුයි ලෝකේ. ඊටමත් ඉක්මනින් ඒ අය ධර්මය අවශෝෂණය කරගෙන තේරුම් ගන්නවා. අර බුදුරජාණන් වහන්සේගෙම කාලෙදී අර ඇතම් සූත්‍ර දේශනාවල දකින්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගෙන් අහන ස්වාමීනි විනය ශික්ෂා පද අඩුව තියෙන කාලෙදී බොහෝ භික්ෂූන් අවබෝධයේ ප්‍රකාශයට පත් කළා රහත් භාවයට පත් වුණා. දැන් විනය ශික්ෂා පද බොහෝ වෙලා තියෙනවා. හැබැයි අඥාව ප්‍රකාශ කරන අවබෝධය ප්‍රකාශ කරන භික්ෂුන් වහන්සේලා අඩුයි. මේකට හේතු මොකක්ද කියලා එහෙම අහනවනේ. ඒකට බුදුරජාණන් වහන්සේගේ කාලය ඇතුළතදීම අපිට දකින්න පුළුවන්කම ලැබුණා අර බොහොම ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න පිරිසේ අඩුවීමක්. ඒකට හේතුව තමයි මේ භාග්‍යතුන් වහන්සේ හමුවේදීම ඒ ධර්මය අවබෝධ කරගන්න පින තියෙන අය ධර්මය අවබෝධ කරගන්නවා ඉතා ඉක්මනින්ම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වුණ මුල්ම යුගයේ තුලම බොහෝ දෙනෙක් ධර්මය ඉතාමත් ශීඝ්‍රව අවබෝධ කරගන්නට යෙදුණා. ඉතින් ඊට පස්සේ එන්නේ අර ඤෙය්‍ය පුද්ගලයන්ගේ කාලේ නැතිනම් උද්ගටිතඥ සහ විපඤ්ඤිතඥ පුද්ගලයන්ට පස්සේ එන්නේ ඤෙය්‍ය පුද්ගලයන්ගේ කාලේ. එතකොට ඤෙය්‍ය පුද්ගලයන්ට සිද්ධ වෙනවා ධර්මය අහගත්තට පස්සේ වඩාත්ම ඒක ප්‍රායෝගිකව ජීවිතේට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒක නැවත නැවත දියුණු කරන්න නැවත නැවත මානසිකාරය පවත්වන්න වීරය කරන්නට සිද්ධ වෙනවා. ඒක හොඳට අහගන්නත් වීරය කරන්නට ඕනේ, අහලා දරා ගන්න වීරය කරන්නට ඕනේ, දරාගත්ත දේ තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් කර ගැනීම සඳහා එයා වීරය කරන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ වීරය කියන දේ ditthi visuddhiyට පත්වීම සඳහා අත්‍යවශ්‍ය අංගයක්. ඒක තිබිය යුතුම දෙයක්. වීරය නැති පුද්ගලයෙක් ditthi visuddhiyද උපදවනවා කියන එක සිද්ධ නොවන දෙයක්. ඒ නිසා වීරය කියන දේ ඒකාන්තයෙන්ම අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙනවා ditthi visuddhiය ඇති කරගන්න. ඒකට කෙනෙක් කම්මස්සගත සම්මාදිට්ඨිය උපදවනවා නම් එයාට බොහොම ගැඹුරින් ධර්මයේ පිළිබඳව ඉස්සෙල්ලා ගවේෂණයක් කරන්නට සිද්ධ වෙනවා. මොනවද කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ නිකන් අද මේ ක්‍රියාව දිහා බලනනේ කුසල් අකුසල් තීරණය කරන්නේ. බෞද්ධයෝ කියනවා මල් පූජා කරන එක කුසල් කියලා. එහෙනම් මල් පූජා කරන එක කුසල්. ඊට පස්සේ අර ක්‍රියාව දිහා බලලා ඒ ගැන රණ්ඩු වෙන්නත් පටන් ගන්නවා. අර චෛත්‍ය වලට හැට අඳිනවා කියලා අර කංචක පූජාවට සමහරු කියන්නේ. අර ක්‍රියාවත් එක්ක ඊට පස්සේ ඒකත් එක්ක රණ්ඩු වෙන්න බලනවා. මේ මල් පූජා කරන්න මල් ගහක් හිටවගෙන ගෙදර ඒ ගහේ මල් ටික කඩලා පූජා කරනකොට ජීවිතේටවත් පැලයක් හිටවපු නැති මිනිස්සු මේක මේ ගස්වල මේ විකසනයට බාධාවක් කියලා පැවැත්මට බාධාවක් කියලා ඒගොල්ලන්ට හිතනවා සමනලුන්ට මේ පැන් නැති වෙයි කියලා. ඒගොල්ලන්ට හිතනවා සමනලුන්ට පැන් නැති වෙයි බොන්න දේවල් නැති වෙයි ආහාර නැති වෙයි කියලා ඒක දැක්කහම හිතෙනවා. ඉතින් අර ඒ වගේ අර ක්‍රියාව අනුව ඊට පස්සේ තර්ක විතර්ක කරන්න යනවා. ඇයි? ඒ අය දන්නේ නැහැ. ඒකේ තියෙන ගැඹුර මොකද්ද කියලා. ඒකටත් නුවණක් එපැයි. මිනිස්සෙකුට එතනින් එහාට යන්න තමන් ඉන්න මට්ටම ඉක්මවලා එහාට යන්න නුවණක් තියෙනවා. එහෙනම් එයාට සිද්ධ වෙනවා මේක ඇතුළට ඇවිල්ලා ප්‍රවේශයක් සලසාගෙන එයාට මේ ගැඹුරු කරුණු පිළිබඳව ගැඹුරු ධර්ම સિદ્ધාන්ත පිළිබඳව හේතුඵල න්‍යාය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව එයාට තේරුම් ගන්න සිද්ධ වෙනවා. අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. හොයන්න සිද්ධ වෙනවා. එතකොට අන්න ඒක වෑයම් කරගන්නකොට දැන් ඒක උත්සාහය නැතුව වීරිය නැතුව ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ ditthi visuddhiය ඇති කර ගැනීමේදී මූලික වෙන කම්මස්සගත සම්මා දිට්ඨියේ ඉඳලා අපිට වීරිය කියන දේ අවශ්‍යයි. සත්‍යානුලෝමික ඥානය ළඟට යනකොටත් එහෙමයි. අපිට සම්මුතිය තුළ ජීවත් වෙන අපිට එතන පෙනෙන පරමාර්ථ ධර්මයේ පිළිබඳව හිත තබන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තියෙන්නෙම සම්මුතිය තුළ පමණයි හිත. ඒකට පරමාර්ථ ධර්මයන් පෙන්වා දෙන්නට අපිට නැවත නැවත මනස ඒ පිළිබඳව උත්සාහවත් කරමින් අපිට වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඒකට කියනවා වීරිය කියලා. ඵලයත් වීරිය නැතුව ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකයි සම්මා වායාමයෙන් අපිට ඒකට උත්සුක කරවීම උත්සාහවත් වීම පවතින්නේ. ඵලයත් ඒ විදිහටමයි. සම්මා වායාමයේ නැතුව ඵලය ලැබෙන්නේ නැහැ. ඒකත් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන දෙයක්. මෙන්න මේ විදිහට ගත්තාම ditthi visuddhiය යම් තැනක පවතිනවා නම් ඒ ditthi visuddhiය ඇතිවන්නට උපකාර කරන අනික් ධර්මයේ තමයි ඒ ditthිය පිළිබඳව තියෙන ditthi visuddhiය ඇති කර ගැනීම පිළිබඳව තියෙන
ප්‍රධාන වීරය කියන මේ කාරණාව. දැන් ඔකම කසපා හඳුන අපිට හරි ලස්සනට හම්බ වෙනවා ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං කියනකොට. එහෙමයි. ආතාපි කියනකොට අපි කෙලස් තවන වැර ඇතුව සම්පජානෝ මනා නුවණ ඇතුව. එතකොට ලෝකේ අභිජ්ජා දෝමනස්ස දුරු කරගන්න අවශ්‍ය පුද්ගලයෙකුට මේ සිහියෙන් යුක්තව යාට කටයුතු කරන්න වෙනවනේ වීරයක් කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ වීරය කියන දේ නැති කෙනෙකුට කවදාවත් අර නුවණ පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අවබෝධයක් ඇති කරගත්තත් ඒක පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අහලා දැනගත්තට වැඩක් නෑනේ අපි මේ දේ කරන්නේ නැත්තම්. ඒ අත්‍යවශ්‍ය අංගය ප්‍රධානම දේ තමයි අපි ඇති කරගනු ලබන ඒ අවබෝධය. ඒ වගේම ප්‍රධානම දේ තමයි අවබෝධයේ ප්‍රත්‍යක්ෂය කරා අරගෙන යන්නට උපකාර කරනු ලබන වීරය කියන දේ. මේ බුදුබණ හාරාගෙන යනකොට අවශ්‍යගෙන යනකොට මහ පුදුමාකාර ධර්ම රසයක් විඳින්න පුළුවන් දෙයක්. හරියට මේ මීපැණි ගුලක් වගේ පුදුමාකාර ධර්ම රසයක් මේ උත්තරීතර දහමෙන් ලබන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි කතා කරනවා දිට්ඨි විසුද්ධිය පිළිබඳව. අපි වීරිය පිළිබඳව කතා කරනවා. ඉතින් මේ ගැන හොයාගෙන යනකොට ආපහු අපිට හම්බ වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එක පැත්තකින් සම්මා දිට්ඨිය, තව පැත්තකින් සම්මා වායාමය. එතකොට මේ කොහෙන් ගියත් අන්තිමට එකම මාර්ගයක් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියන බුදුරජාණන් වහන්සේගේ અભිහිත සිංහනාදය අපිට නැවත වතාවක් සිහිපත් වෙනවා. හැම වතාවකම සිහිපත් වෙනවා මේ ධර්මයේ සොයාගෙන යනකොට. හරි පුදුමාකාර ප්‍රණීත ධර්මයක්, ගම්භීර ධර්මයක්. මේක හොයන්න මේක විඳින්න පුළුවන්, රස විඳින්නට පුළුවන් ධර්මයක්. ධර්ම රසයේ තරම් තවත් රසයක් මේ තුන් ලෝකෙම තවත් හොයා ගන්නට ඇත්තේ නැහැ. ඒ උතුම් ධර්ම රසය විඳින්න පුළුවන්කම තියෙන සත්පුරුෂයන්ට පමණයි. තමන් තුළ සත්පුරුෂ ධර්ම දියුණු කරගන්නා තරමට ඒ ධර්ම රසය ඔබට විඳින්නට අවස්ථාව සැලසෙයි. ඉතින් අපේ සදැහැති සත්පුරුෂ බෞද්ධයෝ දන්නවා මේ ධර්ම රසය කියන එක කොච්චර ජීවිතයට සැනසෙල්ලක්ද කියන එක. කුසල ධර්මයන් යෙදෙන, බණ භාවනා කරන, බණ දහම් අහන ඒ උදවිය දන්නවා මේ බුදුදහමෙන් මොනතරම් සැනසෙල්ලක් ජීවිතයට ලබා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඔබත් ඒ සැනසෙල්ල ලබා ගන්න උත්සාහවත් වෙන්න. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකේ සැනසෙල්ලෙම වාසය කරපු මහෝත්තමයන් වහන්සේලා. ඒ උතුම් සැනසෙල්ල අපිට වැඩි කල් යන්නට මත්තෙන්ම ලබා ගන්නට පුළුවන් අප්‍රමාදීව නුවණින් කටයුතු කළොත්. ඒ සඳහා උත්සාහවත් වන්නට කියලා සිහිපත් කරමින් අද දවසේදී ඔබට මේ ඊ타ත්ම වටිනා දහම් කරුණු සුපැහැදිලිව විවරණය කරලා දුන්න ලබනෝරුව කන්දාරණ සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හඳුරන් වහන්සේට අපි ඊටමත් ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඒ වගේම පින්වත් සෑම සියලු දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා දායකත්වයේ සලසන පින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට ඕන. අද මේ වැඩසටහනෙහි දායකත්වයේ ගැන කටයුතු කරනවා ධර්මපාල මාවත පන්නිපිටිය පදිංචි මානෙල් සේනාරත්න පින්වත් මහත්මිය විසින් අරමුණු වශයෙන් නැති කරගෙන තියෙන එතුමියගේ දයාබර ස්වාමි පුත්‍රයාණන් වන විශ්‍රාමික කම්කරු කොමසාරිස්තුමා දයා සේනාරත්න පින්වත් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම සිහිපත් කරලා තියෙනවා දෙව්මිනි වජිර චින්තක යන පින්වත් ආදරණීය පින්වත් හැම දෙනාගේ පියතුමා, ඒ වගේම සමිද්දි යශෝදා යන පින්වතුන්ගේ මාමණ්ඩිය චින්තන පුතුණුවන්ගේ මුත්තණුවන් ආදි වශයෙන් ඒ ඥාතිත්වයේ සිහිපත් කරලා තියෙනවා. ඒ අනුව දයා සේනාරත්න පින්වත් මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දිනට තම 80 වෙනි ජන්මදිනයේ සිහිපත් කරන මානෙල් සේනාරත්න පින්වත් මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාදය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් පින්වත් සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිතයිෂීන් පින් පැමිණවීම වගේම සෑම සියලු දෙනාටම ලෞතුරු ශාන්තිය සාක්ෂාත් කරගන්නට ලැබේවා, හැම දිනාටම නිදුක් නිරෝගී සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියෙනවා. කල්පනා කරගන්න රැස් කරගත්ත මේ අති උදාරතර කුසලානිසංස ධර්මයන් ලෝසසුන් ආරක්ෂා කරන, ඔබ අප ආරක්ෂා කරන දෙවියෝ මේ පින් ප්‍රථමයෙන්ම අනුමෝදන් වෙත්වා. සඳහන් කළ පින්වත් ඥාතිවරයා ප්‍රධානව ඔබ සියලු දෙනා නමින් මිය ගිය මෙලෝ පරලෝකගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති හිතයිෂීනුත් පින් කැමැති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිර්වාණ සුවයෙන්ම සැනසීම ලබත්වා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන්ටත් දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ටත් සදේවක ලෝකයාටත්
මේ උතුම් කුසල ධර්මයන්ගේ බලයෙන් සියලු යහපත, සිත ශාන්තිය, අභිවෘද්ධිය සැලසේවා, දෙලවත් යහපත් වේවා. ඊතා ඉක්මනින් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.